සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ මාධ්‍යාලයේ අනුරාධපුර ශාඛාව පවත්වාගෙන යන අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ සිට පටිගත කරමින් මුළු ලෝකයටම සංනිවේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ ධම් සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද කටුගම්පල නන්දරත්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. එප්පාවල සෞම්‍ය ව්‍යාපාර අධිපති විසූ පී.ඩබ්ලිව් සෝම්පාල පියාණන්ගේ 2021 අප්‍රේල් මාස 3 වන දිනට යෙදෙන 12 වන ගුණානුස්මරණය සිහි කරමින් එතුමාගේ බිරිඳ වන පියවති මොරෝක මෑණියන් සහ දූදරුවන් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානී කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසා පාටිකංකාති. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණා විලාසී කාරුණික පින්නතුනි, බෞද්ධ මාධ්‍යාලයෙහි රූපවාහිනී ධර්ම දේශනාවක් වශයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම වෙනුවෙන් අද දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ එප්පාවල සෞම්‍ය ව්‍යාපාර අධිපතිව වැඩවිසූ පී.ඩබ්ලිව් සෝමපාල ආදරබර පියාණන්ට ස්වාමි පුරුෂයාණන්ට පින්පෙත් අනුමෝදන් කරමින් මැතිනිය වන පියවති මොරවක මෑණියන් ඇතුළු දූ දරුවන් විසින් මීට වසර 12කට පමණ පෙර පරලෝ සපත් වූ සෝමපාල පියාණන්ගේ ගුණානුස්මරණ පින්කම වශයෙන් තමයි අද මේ පින්කම මෑණියන් පෙරදරි කරගෙන දූ දරුවන් ඥාති හිතයිසේ පින්නතුන් සිදු කරන්නේ. ශාසනික වශයෙන් සසුන වෙනුවෙන් ලොකු දායකත්වයක් සහයෝගයක් දක්වපු පියාණන් කෙනෙක් තමයි සෝමපාල පියාණන්. ඉතින් එතුමාණන්ගේ ඒ ගුණ සිහිපත් කරමින් පින්වත් ඔබ හැම දෙනාම මේ සිදු කරන ධර්ම දානමය පින්කම ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩ හසර ලබා දෙමින්
කරන මේ මහඟු පින්කම අනුස්මරණීයයි. හැමදාම සිහි කරලා සතුටු වෙන්නට පුළුවන් පින්කමක්. ධර්ම දානය සෑම දානයකටම වඩා උතුම් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙනෙකුගේ ජීවිතයක් නිවැරදි බවට පත් කරගන්න, ඒ වගේම ජීවිතයේ දුක වේදනාව දුරු කරගෙන සමනය කරගෙන ජීවිතයට සැනසුම සහනය උදා කරගන්න කෙනෙකුට පින්නතුනි ධර්ම මඟ පෙන්වීමක් කරනවා නම්, ඒ සඳහා අවස්ථාවන් උදා කරලා දෙනවා නම් ඒක සත්පුරුෂ ගුණයක්. සැබෑ වූ කල්යාණ මිත්‍රයින්ගේ සත්පුරුෂයින්ගේ ස්වභාවය ඒක තමයි. තමන්ගේ ජීවිතේ ධර්මානුකූල කරගන්නකොට ඒ වගේම අනිත් අයගේ ජීවිතත් ඒ ධර්මානුකූල බවට පත් කරගන්න පරිසරය හදලා දෙනවා. අවවාද අනුශාසනාවන් ලබලා දෙනවා. මඟ පෙන්වීම කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන උපකාරයන් සලසනවා. ඉතින් මෙවැනි ධර්ම දානමය පින්කමකින් ඒ සත්පුරුෂ කාර්ය මනවින් සිද්ධ වෙනවා. එනිසා ඔබට හැමදාම සතුටු වෙන්නට පුළුවන් පින්කමකුයි අද මේ සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා අතර වැදගත් සූත්‍ර දේශනාවක් පැහැදිලි කරලා දෙන්නට තමයි මේ ධර්මානුශාසනාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන් කවුරුත් දන්න හඳුනන සමහරලාට මේ තියෙන කාරණාවන් මතක තියෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රය තමයි මෙත්තානිසංස සූත්‍රය. ආනිසංස කියලා කිව්වහම පින්නතුන්ට ඒ කාරණාව පැහැදිලි. මෙත්තානිසංස කියලා කියන්නේ මෛත්‍රියෙහි ආනිසංස. කෙනෙක් මෛත්‍රියෙන් යුක්ත වුණාම මෙත් සිතුවිලි ඇති කරගත්තාම තමන්ගේ ජීවිතේ මෛත්‍රියෙන් පෝෂණය කරගත්තාම කෙනෙකුට ලැබෙන පිහිට මොන වගේද? අන් අය සමග සුහදව මෙත් සිතුවිලි වලින් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් ඒ තුලින් තමන්ට ලැබෙන සාහනය, එයින් තමන්ට ලැබෙන ප්‍රතිඵල මොන වගේද? පින්නතුනි අපි දැනගත්තාම තමන්ගේ ජීවිතේ මේ මෙත් මගට තව ගන්න පුළුවන්, යොමු කර ගන්න පුළුවන්. නිසා බුදුරජාණන් වහන්සේ මේ මෙත්තානිසංස සූත්‍ර දේශනාවෙහි දේශනා කළ කරුණු අපි මේ කාල වේලාවේ හැටියට දැනගන්නට බලමු. ඒ සඳහන් වෙන මූලික වචන කිහිපයක් තියෙනවා. භාවනාමය වශයෙන් වැදගත් වන. ඒ වගේම කෙනෙකුගේ ජීවිතේ ප්‍රායෝගික වශයෙන් උත් වැදගත් වෙන. ඒ කරුණු පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතල දේශනා කරනවා, මහණෙනි, යම්කිසි කෙනෙක් මෛත්‍රියෙන් යුක්තව කාලය ගත කරනවා නම් එහෙම කෙනෙකුගේ ස්වභාවය මෙන්න මේ කරුණ වලින් යුක්ත වෙන්න ඕනේ. කෙනෙක් භාවනාමය වශයෙන් Tamanගේ මනස පෝෂණය කරගෙන සංසුන් කරගෙන ගත කරනවා නම් එහෙම කෙනෙක් මෙන්න මේ කරුණ වලින් යුක්ත වූ බවට පත් වෙන්න ඕන. කෙනෙකුගේ ජීවිතයේ දහමට යොමු කරගෙන කටයුතු කරනවා නම් ඒ දැහැමි බව තුළ මේ කරුණු ටික තියෙන්න ඕනේ.
සූත්‍ර දේශනාව සඳහන් වෙනවා මෙත්තාය වික්කවේ චේතෝ විමුක්තිය. මේ මෛත්‍රිය සහිත සිතුවිල්ලකින් මෙත් සිතුවිල්ලකින් ජීවිතය පෝෂණය කරගන්න කෙනෙක්, ඒ මගට යොමු වෙන කෙනෙක් මේ මගෙහි පින්නතුනි නැවත නැවත යෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සේවනය කරන්න ඕනේ. ඒ යහපත් සිතුවිලි, ඒ තමන්ගේ පැවැත්ම, තමන්ගේ ධර්ම සිතුවිලි නැවත 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 සේවනය කරන්න ඕනේ. ආසේවන. මේ ආසේවිතාය කියලා කියන්නේ එහි නැවත නැවත සේවනය කරමින් ඇසුරු කරමින් කාලය ගත කිරීම. හොඳ සිතුවිල්ලක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්තාම, ඒ ධර්මයක් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගත්තාම ඒ තුල පින්නතුනි නැවත 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 ඒ සේවනය කරන්න ඕනේ. නැවත නැවත ඒක එහි යෙදෙන්න ඕන. එතකොට තමයි තමන්ට ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධතාවයක් ඇති කරගන්න. තමන්ගේ සිතුවිලි වල ඒ කාරණාව වැඩි වෙන්නේ, එතකොට වැඩි දියුණු වෙන්නේ. ඊළඟට සඳහන් කරන මේ කාරණා තුල බුදුරජාණන් වහන්සේ භාවිතා කරන්න ඕනේ. තමන් නැවත නැවත තමන්ගේ පුරුදු කරන ඒ ගුණධර්ම, සිතුවිලි, ධර්ම මාර්ගයන් නැවත 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 භාවිතා කරන්න ඕනේ. මෙත් සිතුවිල්ලක් නම් මෛත්‍රී සිතුවිල්ල නැවත නැවත භාවිතා වෙන්න ඕනේ. නැවත නැවත තමන් භාවිතා කරද්දී තවත් ඉදිරියට බහුලී කතාය කියලා කියන්නේ බහුල වශයෙන්ම භාවිතා කරන්න ඕනේ. නැත්තම් වඩන්න ඕනේ. වැඩි දියුණු කරන්න ඕනේ. භාවනාමය වශයෙන් වැඩි දියුණු කරන්න ඕනේ. මෛත්‍රී සිතුවිල්ලක් නම්, මෙත් සිතක් නම් ඒක බහුල වශයෙන් භාවිතා කරන්න ඕනේ. මෙත් සිතුවිලි, යහපත් සිතුවිලි, ඒ ධර්ම කාරණාවන්, ධම් මාර්ගයන් නැවත 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 බහුල වශයෙන් එහි යෙදෙමින් භාවිතාවෙහි යෙදෙන්න ඕනේ. එතකොට තමයි තමන්නේ සත්පුරුෂ ධර්ම මාර්ගයේහි ස්ථීර සාර කෙනෙක් බවට පත්වන්නේ. මේ මඟට පිළිපන් බෝසත් කෙනෙක් බවට පත්වන්නේ. එතකොට යානී කතාය කියලා සඳහන් කරනවා. යානාවක් කරගන්න. යානාවක් කියලා කියන්නේ යම්කිසි දෙයක් මත ගමන් කිරීම. යමක් මත ගමන් කරනවා නම් ඒකට අපි කියනවා යානාවක් කියලා. එතකොට අපි මේ පුහුණු කරන යහපත් සිතුවිලි මතම තමන්ගේ ජීවිතය ගත වෙන්න ඕනේ. මෙත් සිතුවිලි පුරුදු කරනවා නම්, මෙත් සිතක් පුරුදු කරන කෙනෙක් ඒ මෙත් සිත තුලම තමන්ගේ ජීවිතය ගත කරන්න ඕනේ. සෑම විටම මෙත් සිතුවිලි වැඩෙන විදිහටම, මෙත් සිතුවිලි ඇති වෙන විදිහටම තමන්ගේ පැවැත්ම සකස් කර ගන්න ඕනේ. හරියට මෛත්‍රිය නැමැති යානාවෙහි තමන් ගමන් කරනවා. එමෙ හිතෙන්න ඕනේ. එතකොට ඒක යානාවක් බවට පත් කරගත්තාම ඒ මතම තමන්ගේ ජීවිතයේ ඉදිරියට ගමන් කරනවා, යහපත සඳහා, දියුණුව සඳහා, තමන්ගේ සැනසුම සඳහා, නිවන සඳහා. ඒ වගේම පින්නතුනි අපිට යම්කිසි දෙයක් එම පුහුණු කරන්න හොඳ දෙයක් අරමුණු කරගත්තාම ඒ කාරණාව තුලම තමන්ට කටයුතු කරන්න පුළුවන්. වස්තු කතාය. ඒක වස්තුවක් බවට පත් කරගන්න. එහි
එහිම යෙදෙන ඒ තුලම එයම බවට පත් කරගෙන තමන්ගේ පැවැත්ම ඇති කරගන්න පුළුවන් වෙනකොට ඒ ගුණධර්මයේ තුල තමන් ඒක රාශී වෙනවා. ඒකට යොමු වෙනවා. එයින් තොරව වෙනතකට ගමන් කරන්නේ නැහැ. තොර තමන් සැබෑම සත්පුරුෂයෙක් නිවන් මාර්ගෙහි ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. අනුට්ඨිතාය එහි මනාව පිහිටන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. අනුව පිහිටන්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් පුරුදු කරන පුහුණු කරන යහපත් සිතුවිලි ඔස්සේ ඒ සිතුවිලි වලට අනුව තමන්ගේ පැවැත්ම හැඩගස්ස ගන්න පුළුවන්කම තියෙනවා. යහපත් මෙත් සිතුවිලි දියුණු කරගන්න කෙනෙක් ඒ මෙත් සිතටම අනුව තමන්ගේ පැවැත්ම ඇති කරගන්නවා. සුසමාරද්ධාය කියලා කියනවා. තමන්ගේ පැවැත්මේ හොඳ ආරම්භයක් තියෙනවා. තමන් ඒ මගෙහි ගමන් කරනකොට ඒ සත්පුරුෂ ගුණ දියුණු කරනකොට ඒ ආරම්භය මනා වූ ආරම්භයක් බවට පත් වෙනවා. ගොඩක් දෙනෙක්ගේ තමන්ගේ ජීවිතයේ ගුණධර්ම පුරන්න යහපත් දේවල් පෝෂණය කරන්න හොඳ ආරම්භයක් අරගන්නේ නැති නිසා සමහරවිට ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නට බැරුව තියෙනවා. හොඳ ආරම්භයක් මනා වූ පටන් ගැනීමක් සෑම විටම තමන් තුළ තියෙන්න ඕනේ. මෙත් සිතුවිලි දියුණු කරගන්න කෙනෙක් එවැනි ශක්තියක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නවා. එහෙම කෙනෙක් පින්නතුනි මේ මෛත්‍රියෙහි මිතුරු භවෙහි මෙත් සිතුවිල්ලෙහි ඉදිරියට ගමන් කරනවා. සෑම විටම තමන්ගේ ජීවිතයේ මෙත් සිතුවිලි වලින් මෛත්‍රියෙන් කාලය ගත කරන්න හැඩගස්ස ගන්නවා. අන්න එහෙම හැඩගස්සගත්තු කෙනෙකුට ලැබෙන ආනිසංස 11 බුදුරජාණන් වහන්සේ මේ මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කරනවා. ආනිසංස 11. මේවා හරි වැදගත්. ප්‍රායෝගික බව තමන්ගේ ජීවිතයේ හොඳට හඳුනා ගන්න බුදුදහමේ. හොඳ සිතුවිලි දියුණු කරගත්තාම හොඳ දේවල් පෝෂණය කරගත්තාම ඒ වගේ ආනිසංස පින්නතුනි අපිට මේ මොහොතේම අදම මේ ජීවිතයේ තුලම අත්දකින්න පුළුවන්. බුදුදහම කියලා කියන්නේ සාන්දෘෂ්ටික වූ ධර්ම. අපිට එහි ආනිසංස එහි පිහිට අපිට පරලෝ ජීවිතයේදී පමණයි කියලා එහෙම නියමයක් නැහැ. මෙලොව ජීවිතයේදීම අපිට එහි ප්‍රතිඵල ලබන්න පුළුවන්. තොර මේ මෙත්තානිසංස සූත්‍ර දේශනාවෙහි සඳහන් කරන මේ කරුණු තුලින් ඒ බව අපිට හොඳටම පසක් වෙනවා. හොඳ මෙත් සිතක් දියුණු කරගත්තු කෙනෙක්, තමන්ගේ මෛත්‍රී සිතුවිලි දියුණු කරගත්තු කෙනෙක්, ජීවිතය සැනසුමට සහනයට පත් කරගත්තු කෙනෙක් ලබන ආනිසංස අතර පළමුවෙන්ම සඳහන් වෙනවා සුඛං සුපති. මනාව සුවසේ නිදා ගන්න පුළුවන්. දෙවෙනි කාරණාව සඳහන් වෙනවා සුඛං පටිභුජ්ජති. සුවසේ පිබිදෙන්න පුළුවන්. මේ කාරණා දෙක සරල කරුණු දෙකක් හැටියට අපිට පෙනුනට ඒ ලොකු ගැඹුරු බවක් තියෙනවා. සුවසේ නිදා ගන්න ලැබීම, සුවසේ පිබිදෙන්නට ලැබීම. බුදුදහම නිතර පෙන්වන මඟ පෙන්වීමක් තමයි මානසික සෞඛ්‍ය පිළිබඳව.
මානසික නිරෝගී භාවය පිළිබඳව. මානසික නිරෝගී භාවයක් ඇති කරගත්තු කෙනෙකුට තමයි පින්නතුනි සුවසේ නිදා ගන්න පුළුවන්. ඒ වගේම සුවසේ අවදි වෙන්නත් පුළුවන් එහෙම කෙනෙකුට. මානසික නිරෝගී භාවයේ වැදගත්ම තැන තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෙත්සිත. ඒ තවත් අපි සරල විදිහට බැලුවොත් එහෙම තමන්ගේ හිත සෑම විටම සහනයෙන් සතුටින් සැනසුමින් පවත්වාගෙන යෑම. නමුත් බොහෝ දෙනෙකුගේ ජීවිත දෙස බලන්නකො සෑම විටම දුකෙන් දුම්නසින් තමන්ගේ මනස හැම විටම නුරුස්නා සිතුවිලි වලින් පුරවගෙන කටයුතු කරන්නේ. නිතර නිතර සමහර විට කේන්ති යන ස්වභාවයන් බොහෝ දෙනෙකුට තියෙනවා. තරහ ගන්න ස්වභාවයන් බොහෝ විට තියෙනවා. පුංචි දෙයකට දුක් මුසු බවක් ඇති කරගෙන එයම නැවත නැවත සිහි කරමින් දුකෙන් කනස්සල්ලෙන් කනගාටුවෙන් පසුතැවිල්ලෙන් කාලය ගත කරන අය බොහොම ඉන්නවා. බලන්න එහෙම කෙනෙකුගේ ජීවිතයේ ස්වභාවය සුවසේ නිදා ගන්න බෑ. එහෙම මානසික රෝගී ස්වභාවයක් බුදුදහම සඳහන් කරන්නේ මානසික රෝගී ස්වභාවයක්. එවැනි නරක නපුරු කෙලෙස් සිතුවිලි වලින් මනස පුරවගෙන ඉන්නවා නම් එහෙම කෙනෙකුට පින්නතුනි සුවසේ නිදා ගන්නවත් සුවසේ පිබිදෙන්නවත් හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එම නිසා සෑම විටම තමන්ගේ හිත සතුටින් සැනසුමින් සහනෙන් පවත්වාගෙන යන්න. එම් පවත්වාගෙන යන්න තියෙන හොඳම පුහුණුව තමයි තමන්ගේ සිත මිතුරු බවට පත් කරගන්න එක, මෛත්‍රියට පත් කරගන්න එක. තමන්ගේ සිත මෛත්‍රියෙන් පෝෂණය කරගත්තාම මෙත් සිතුවිලි දියුණු කරගත්තාම තමන්ගේ සිතෙහි ඇතිවෙන නපුරු නරක සිතුවිලි යටපත් වෙලා යනවා. හොඳ යහපත් පිවිතුරු සනසුම්දායක සිතුවිලි මනසෙහි මතු වෙනවා. එම කෙනෙකුට නින්දට යනකොට තමන්ගේ මනස සැහැල්ලු බවට පත් කරගන්න පුළුවන්. හිත සහනයෙන් සතුටින් සැනසුමින් තබා ගන්න කෙනෙකුට. හැම විටම පින්නතුනි අනිත් අයට යහපත ප්‍රාර්ථනා කරන්න ඕනේ. අන් අයගේ සුවසෙත දකින්න ඕන. ඒක ප්‍රාර්ථනා කරන්න ඕනේ. තමන්ගේ ජීවිතේ වෙනුවෙන් අපි බොහෝ දේවල් සිද්ධ කරනවා. තමන්ගේ පහසුව වෙනුවෙන්, තමන්ගේ දියුණුව වෙනුවෙන්, තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් විවිධ වූ භෞතික සම්පත් අපි එකතු කරගන්නවා. විවිධ වූ දේවල් වලින් අපේ ජීවිතය අපි සකස් කරගන්නවා. අපි හැම දෙයකින්ම හිතනවා අපි අන් අයට වඩා උසස් කියලා. අනිත් අයට වඩා අපි ශ්‍රේෂ්ඨයි කියලා. උතුම් කියලා. භෞතික සම්පත් දෙස බලලා. හැබැයි අපිට පුළුවන් නම් සෑම විටම තමන් තුලින් අනිත් අයගේ ජීවිත දකින්න, අනිත් අයට තමන් ලබන සැනසුම, දියුණුව, යහපත, ශ්‍රේෂ්ඨත්වය, උතුම් බව අත්වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කිරීම. තමන් වගේම අනිත් අයටත් ඒ දියුණුව
අභිවෘද්ධිය සැලසෙන්නට ඕනේ කියලා ප්‍රාර්ථනා කරන එක. මෛත්‍රී ස්වභාවය පින්නතුනි සෑම විටම තමන්ට යහපත ප්‍රාර්ථනා කරනවට වඩා තමන්ගේ ජීවිතය තුළින් අනිත් අයට යහපත ප්‍රාර්ථනා කිරීම. අනෙක් අයට සුවසෙත දියුණුව සහනය සැලසීම. එමෙ හිතක් තියෙන කෙනෙක් ගොඩාක් පින්නතුනි සතුටු වෙන්නේ සැනසෙන්නේ. තමන්ගේ දියුණුව දෙස බලලම නෙවෙයි. තමන් නිසා අනිත් අයට අන් අයට ලැබෙන යහපත දියුණුව සහනය දෙස බලලා. එහෙම කෙනෙකුට පින්නතුනි සතුරන්නේ. එහෙම කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්න පීඩාවක් කරන්නට කෙනෙක් ඉන්නේ නැහැ. ඔහුට විශ්වාසයක් තියෙනවා තමන්ගේ පැවැත්ම තුළ තමන්ගේ සිතුවිලි වල තුළ තමන් නිරුපද්‍රිතයි කියලා. එහෙම කෙනෙකුට බය සැක සංකා මතුවෙන්නේ නැහැ. තමන්ගේ මානසික නිරෝගී භාවයේ සහනය එතන ඔහු උදා කරගෙන තියෙනවා. එනිසා සුඛං සුපති සුවසේ නිදන්න පුළුවන් කෙනෙකුට. ඒක කෙනෙක් ලබන මෙලෝ ජීවිතේම ලබන සහනයක් හැටියටයි මෙත්තානිසංස සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සුඛං පටිභුජ්ජති කියලා කියන්නේ එහෙමම තමයි. ඒ මානසික සහනය සතුට සැලසුම නිර්භයභාවය තමන් තුළ ඇති කරගත්තාම තමන්ට සුවසේ පිබිදෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. සුවසේ පිබුදුණු කෙනා තමන්ගේ දවස ආරම්භ කරන්න පින්නතුනි බොහොම සතුටින්. බයෙන් සැකෙන් සංඛාවෙන් විවිධ වූ මානසික ආවේගවලට පත් වෙලා දවස ආරම්භ කරන්නේ. එහෙමයි ඉන්නව සමාජයේ. උදෑසන පිබිදෙන්නෙම සමහරවිට තමන්ගේ මනස තුළ බොහෝ දුක් වේදනා එහෙම නැත්නම් අකුසල චේතනා පෙරදරි කරගෙන. ඔහුගේ මුළු දවසම ඒ නිසා අසාර්ථක වෙනවා. මුණ ගැහෙන හැම දිනාටම ප්‍රකාශ කරන්නේ මෛත්‍රී ස්වභාවයන් නෙවෙයි. ද්වේෂ සහගත ස්වභාවයන්. අමනාප ස්වභාවයන්. එහෙම වුණාම තමන්ගේ ජීවිතේ අත්දැකීම් දෙස විමසලා බලන්න. තමන්ගේ මනසෙහි පවතින නුරුස්නා ස්වභාවය, අමනාප ස්වභාවය, බයසක ස්වභාවය, තමන්ගේ මනසෙහි තියෙන දුක්ඛිත ස්වභාවය අනෙක් අයට පළ කරන්නට යෑම නිසා තමන්ගේ දවස අසාර්ථක දවසක් බවට පත් වෙච්ච විදිහ මුණ ගැහෙන හැම දෙනාම අමනාප වෙනවා. තමන් සමග සුහදශීලීව සිටින අය ඒ සුහදත්වය නැති කරගන්නවා. ජීවිතයේ දවස සතුටින් ගත කරන්නට තියෙන ඉඩකඩ අහිමි කරගන්නවා. එහෙම කෙනෙකුගේ ජීවිතේම අසාර්ථක වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරෝගීමත් මනසකින් සතුටුශීලී මනසකින් දවස ආරම්භ කරන්න පුළුවන් වෙන්න ඕනේ. පිබිදෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම මානසික පරිසරයක් උදා කරගන්න. බුදුදහමෙන්නේ මඟ පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. ඒකට තමන්ගේ ජීවිතේ මනස හුරු කරන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. ඒ වගේම පින්නතුණියේ මෙත් සිතක් යහපත් සිතක් ඇති කරගත්තු කෙනා නින්දෙදි නරක නපුරු සිතුවිලි තුලින් නපුරු සිහින දකින්නේ නපාපකං සුපිනම් පස්සති. මේ නරක නපුරු සිහින දැකීම් වලින් මිදෙනවා. කෙනෙකුට තමන්ගේ ජීවිතේ අමිහිරි අත්දැකීමක්නේ නරක නපුරු සිහින දැකලා බියටපත් වීම, දුකටපත් වීම.
නමුත් මේ ධර්ම මාර්ගයේ මනස හුරු කරගත්තු කෙනෙක් සැනසුණු සහනශීලී මෙත් සිතක් දියුණු කරගත්තු කෙනෙක් පින්නතුනේ එහෙම නරක නපුරු සිහින දකින්නේ න පාපකං සුපිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අපිට මුණ ගැහෙන හැම මිනිසෙකුටම අපි ප්‍රියමනාපයත් බවට පත් වෙනවා මේ ප්‍රියශීලී භාවයේ ප්‍රියමනාප බව කෙනෙකුගේ ජීවිතයට හරි වටිනවා මිනිසුන් කියලා කියන්නේ පින්නතුනි මේ සමාජයත් සමග සමාජයේ කෙනෙක් අන්‍යෝන්‍ය වශයෙන් එකමුතුව කටයුතු කරන පිරිසක් කිසිවෙකුට හුදකලාව තනිවම තමන්ගේ ජීවිතය ගත කරන්නට තියෙන ඉඩ කඩ අඩුයි අනිත් අයගේ උදව් උපකාර සහයෝගය ඒ බැඳීම අන්‍යෝන්‍ය වශයෙන් යුතුයකම් ඉටු කර ගැනීම සමාජයක් හැටියට සමාජමය වශයෙන් අපිට අවශ්‍යයි. එතකොට ඒ කාරණා තුළ අනිත් අයගේ හිතවත් බව, ඒ මිනිසුන්ගේ සුවදශීලී බව, මිනිසුන්ගේ ප්‍රියශීලී බව, ප්‍රියමනාප බව වැදගත්. ගෙදරදී දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සුවදශීලී බව එවැගේම සමාජයට පිවිසුනහම Taman ඇසුරු කරන ඇත්තන්ගේ තියෙන සුවදශීලී බව Tamanගේ නෑදෑ හිත මිතුරන් සමග තියෙන සුවදශීලී බව ජීවිතයට පින්නතුනේ හරි වැදගත්. ඒ වැදගත් බව Tamanට හිමි වෙන්නේ Tamanගේ සිත අනුව. Tamanගේ මෙත් සිත දියුණු කරගත්තු කෙනෙක් තමන්ගේ මනස ධර්මයේ තුලින් මෛත්‍රිය තුලින් සහනයට සැනසුමට පත් කරගත්තු කෙනෙක් ලබන ආනිසංසයක් තමයි ආශිර්වාදයක් තමයි මනුස්සානම් පියෝ හෝති තමන් ඇසුරු කරන අන් අයට මිනිසුන්ට තමන් ප්‍රියමනාප කෙනෙක් වෙනවා අනේ හොඳයි හොඳ පුද්ගලයෙක් හොඳ හිතක් තියෙන කෙනෙක් හරි හොඳ ගුණධර්ම තියෙන කෙනෙක් කියලා හැම කෙනෙක්ම හඳුනා ගන්නවා. ඒ හැඳිනීම පින්නතුනි හරි වටිනවා. තමන්ගේ ජීවිතයේ බෝසත් ගුණය ප්‍රකට කරන්න. තමන් ජීවිතය තුළ ගත කරන ඒ කාරණාවන් තුළ කාර්යයන් තුළ තමන්ගේ පැවැත්ම තුළ ඒ සුවදශීලී බව රැක ගන්න ආරක්ෂා කර ගන්න. එහෙම තමයි කෙනෙකුගේ ජීවිතේ පින්නතුනි නිවනට මඟ හැදෙන්නේ සත්පුරුෂයෙක් හැටියට. එනිසා මනුස්සානම් පියෝ හෝති හැම මිනිසෙකුටම ප්‍රියමනාප කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ මෙත් සිතක් දියුණු කරගත්තු කෙනෙකුට. එපමණක් නෙවෙයි. අමනුස්සානම් පියෝ හෝති. මිනිසෙයින්ට පමණක් නෙවෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙනවා. අමනුෂ්‍යයින් කියලා කියන්නේ මිනිස් නොවන හැමෝමනේ. සතුන් සිව්පාවුන් පවා අයිති වෙනවා. ඇසට නොපෙනෙන සත්ව කොටසක් ඉන්නවා. ඒගොල්ලන්ගෙනුත් අපිට හානියක් වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් Tamanගේ ජීවිතේට යම් යම් අදෘශ්‍යමාන දේවල් වලින් හානියක් වෙයි කියලා බයක් තියෙනවා. චකිතයක් තියෙනවා, සැකයක් තියෙනවා. හැබැයි මෙත් සිතක් දියුණු කරගත්තු, යහපත් මනසක් හදාගත්තු, සහනශීලී හිතක් තියෙන කෙනෙකුට එහෙම කිසිදු හානියක්, පීඩාවක්, බාධාවක් ජීවිතයට පිළිතුරු සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට තමන් පිළිබඳ ලොකු විශ්වාසයක් ගොඩ නැගෙනවා. තමන්ට හානි කරන්න, බාධා කරන්න, අවහිර කරන්න, පීඩා කරන්න ඇසට පෙනෙන නොපෙනෙන කිසිවෙකුට හැකියාවක් නැහැ කියලා. එනිසා අමනුෂ්‍යයින් හැටියට පිරිසක් ඉන්නවා නම් ඒ අයගෙන් කාගෙන්වත් කරදරයක්, පීඩාවක්, හිංසාවක් එහෙම කෙනෙකුට වෙන්නේ නැහැ. සහනශීලී මනසක් දියුණු කරගත්තු කෙනෙකුට.
අපි නිතර ප්‍රාර්ථනා කරන දෙයක් තමයි බොහෝ දෙනා දෙවියන්ගේ ආශිර්වාදය Tamanට ලැබෙන්න ඕන කියන එක. හිතන්න දෙවියන්ගේ ආශිර්වාදය කෙනෙකුට ලැබෙන්නේ කොහොමද කියලා? දෙවියන් සතුටු කරන්නට සමහරලාට පුද පඬුරු අපි ඒ දෙවියන්ගේ සතුට සඳහා ප්‍රසාදය ලබා ගන්න සිද්ධ කරනවා. හැබැයි මේ තුටු පඬුරු තුලින් දෙවියන්ගේ ප්‍රසාදය ලැබෙයි කියලා විශ්වාස කරනවද? නෑ, එහෙම ලැබෙන්නේ නෑ. අපිට දෙවියන්ගේ සතුට දෙවියන්ගේ ප්‍රසාදය අපේ ජීවිතවලට ලබන්නට නම් බුදුදහමෙහි පින්නතනි මඟ පෙන්වීම තුටු පඬුරු දීම නොවේ. බුදුදහමෙහි සඳහන් කරන්නේ දෙවියන්ගේ ප්‍රසාදය දිනා ගන්නට නම් තමන්ගේ ජීවිතය ධර්මානුකූල බවට පත් කරගන්න. දෙහිමි සිතක් දෙහිමි දිවි පෙවෙතක් ගොඩනගා ගන්න. දෙවියන්ගේ ප්‍රසාදය ලැබෙන්නේ එතනට. සක් දෙවිඳුන් මනුලොවට හැරිලා දිනක් වඳිනකොට මාතලේ දිව්‍ය පුත්‍රයා අහනවා දෙවියන්ට දෙවි වූ සක් දෙවිඳුන් ඇයි මේ මනුස්ස ලෝකෙට වඳින්නේ කියලා. ඒ වෙලාවේදී සක් දෙවිඳුන් පිළිතුරු දෙනවලු මම මේ මනුස්ස ලෝකේ වන්දනා කරන්නේ මේ වැඳුම හිමිවන්නේ මනුස්ස ලෝකේ ඉන්න සියලු මිනිසුන්ට නෙවෙයි. යම්කිසි මිනිසෙක් ගුණධර්මයක පිහිටලා දහමට අනුව තමන්ගේ ජීවිතය ගත කරමින් සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා නම් එහෙම කෙනෙකුටයි මේ වන්දනාව කියලා. සක් දෙවිඳුන්ගේ වන්දනාවට සුදුස්සෙක් බවට පවා පත්වන්නේ තමන්ගේ ජීවිතයේ සත්පුරුෂ ගුණ දියුණු කරගත්තු කෙනෙක් වුණාමයි. දේවතා රක්ඛන්ති දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ප්‍රසාදය කෙනෙකුට ලැබෙනවා හොඳ හිතක් ඇති කරගත්තාම. හොඳ හිතක් තියෙන කෙනා පින්නතුනි තමන්ගේ පැවැත්මත් හොඳ කරගන්නවා. යහපත් පැවැත්මක් ඇති කරගන්නවා. එහෙම අයට දෙවියන්ගේ ප්‍රසාදය රැකවරණය ආශිර්වාදය නිතර ලැබෙන බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා කරන් දේවතා රක්ඛන්ති. දෙවියන්ගේ රැකවරණය කෙනෙකුට ලබන්නට පුළුවන්. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. අපිට අපේ ජීවිතේ ගින්නෙන් වසවිස වලින් අභියාවිද වලින් කරදරයක් වේවිද කියලා බයක් තියෙනවා. හැබැයි මෙත්සිතක් තියෙන කෙනෙකුට එහෙම විපතක් කරදරයක් වෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. එහෙම අත්දැකීම් සමහර අය ප්‍රකාශ කරනවා. මගේ ජීවිතයේ දෙහිමි බව නිසාම මම ගින්නෙන් බේරුණා. මම සතුරන්ගෙන් මිදුණා. මම අවියාවිද වලින් හානියක් නැතුව මගේ ජීවිතේ මං ගත කළා. වසවිසාදීන් මව ආරක්ෂා වුණා. එහෙම කෙනෙකුට පින්නතුනි සතුටින් ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රකාශ කරනවා. තමන්ගේ ජීවිතයේ දෙහිමි බව ධර්මානුකූල බව විශ්වාස කරගෙන ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. අපි කවුරුත් දන්න පාඩයක් බුදු වදනා. ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ තුලින් මනාව ආරක්ෂා කරනවා කියන එක. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හොඳ යහපත් සිතුවිලි ඇති කරගෙන මෙත් සිතක් දියුණු කරගෙන තමන්ගේ ජීවිතේ දෙහිමි බවට පත් කරගත්තු කෙනෙකුට නාසාග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වසවිසෙන් අවියාවිද වලින් වෙන විපත් සිද්ධ වෙන්නේ නැහැ. ආරක්ෂා සම්පත්තියක් ලැබෙනවා. රැකවරණයක් ලැබෙනවා.
සා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳ හිතක් ඇති කරගන්න. හොඳ පැවැත්මක් ඇති කරගන්න. අන් හැමදෙනා සමගම සුවයෙන් සහනයෙන් සමගියෙන් කටයුතු කරන්නට පුළුවන් පැවැත්මක් ඇති කරගන්න. එම කෙනෙකුගේ ජීවිතයේ පින්නතුනි රැකවරණය තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුවටං චිත්තං සමාධියති. සමාධිය කියලා කියන්නේ සිතෙහි එකඟ බව. අපිට මනස එකඟ බවට පත් කරගන්නට පුළුවන් නම් යහපත් අරමුණක හිත සංසුන් කරගන්නට පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ගොඩක් වටිනවා. ඇයි අපේ මනස පින්නතුණු විවිධ අරමුණු ඔස්සේ ගමන් කරලා විවිධ විදිහට අපේ මනස කැළඹිලා තියෙන්නේ. ඒ නිසා එකම සිතුවිල්ලක එකම අරමුණක හිත තියාගෙන සහනෙන් ඉන්න බෑ ගොඩක් දෙනෙකුට. එක්ක දුකටපත් වෙනවා නැත්නම් විවිධ කෙලෙස් සිතුවිලි ඇති කරගෙන පීඩාවටපත් වෙමින් කාලය ගත කරනවා. හැබැයි මෙත් සිතක් හොඳ හිතක් සහනශීලී මනසක් භාවනාමය වශයෙන් තමන් ඇති කරගත්තාම දියුණු කරගත්තාම ආධ්‍යාත්මය සංසුන් වෙනකොට කෙනෙකුට පින්නතුනි තමන්ගේ මනස ඒ භාවනාමය වශයෙන් අරමුණක ඒකාග්‍රතාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් දෙනෙක් භාවනා පිළිවෙතකට යොමු වුණාම නගන මැසිවිල්ලක් තමයි අපිට භාවනා අරමුණෙහි හිත රඳව ගන්න හරි අමාරුයි කියලා. මේ හිත වෙන අරමුණු කරා ගමන් කරනවා හරි කලබලකාරී. කොහොමද මේ මනස එකක කරගන්නේ කියලා. හැබැයි පින්නතුනි මෛත්‍රී සිතුවිලි දියුණු කරගෙන Tamanගේ මනස මෙත් සිතක් බවට පත් කරගෙන කටයුතු කරන කෙනෙකුට භාවනා පිළිවෙතක ඒ භාවනා අරමුණෙහි හිත සමාධිගත කරගන්න පහසු වෙනවා. වහාම හිත සමාධිගත වෙනවා. තුවටං චිත්තං සමාධියති. හිත එකඟ කරගන්න පුළුවන් කෙනෙකුට පහසුවෙන් මනසෙහි කැළඹුණු නරක සිතුවිලි තමන්ගේ මනස තුළින් දුරු කරගත්තු කෙනෙකුට යහපත් අරමුණෙහි ඒකාග්‍රතාවය දියුණු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේක සකස් කරගන්නට තමයි මඟ පෙන්වන්නේ. මුඛවන්නෝ විපස්සීදති. කෙනෙකුගේ මුහුණ ප්‍රියමනාප මුහුණක් බවට පත් වෙනවා. ප්‍රියමනාප මුහුණක් කෙනෙකුට ඇති වෙන්නේ පින්නතුනේ සුවදශීලී බව මත. ඒ සුවදශීලී බව කොතනද තියෙන්නේ? Tamanගේ මනස තුල තියෙන්නේ. ඒ මනසෙහි පවතින සුවදශීලී සංසුන් සැනසුණු ස්වභාවය තමයි දැසින් මුහුණෙන් Tamanට දකින්නට පුළුවන්කම තියෙන්නේ. කෙනෙකුට දකින්නට පුළුවන්කම තියෙන්නේ. මනස සංසුන් වුණාම කෙනෙකුගේ ප්‍රසන්න බවත් ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් අවසාන මොහොතේ මරණාසන්න වෙලාවේ Taman දෙනෙත් පියාගන්නට සෝදානම් වෙන වෙලාවේ මේ මෙත් සිතක් තියනවා නම් මෙත් සිතුවිල්ලක් දියුණු කරගෙන තියනවා නම් එහෙම කෙනා පින්නතුනි දෙනෙත් පියාගන්නේ දුකෙන් වේදනාවෙන් කනස්සල්ලෙන් නොවේ. Tamanගේ මනස බොහොම සැහැල්ලුවෙන් සැනසුමින් සහනෙන් තමයි දෙනෙත් පියාගන්නේ. මෛත්‍රී සිතක් හොඳට දියුණු කරගෙන වැඩි දියුණු කරගෙන නැවත නැවත මෙත් සිත දියුණු කරගත්තු කෙනෙක්, සමාධිය දියුණු කරගත්තු කෙනෙක් යම් විටක පින්නතුනි යම් ධ්‍යාන තත්වයක් උදා කරගත්තොත් එහෙම කෙනෙකුට මරණින් මතු ලැබෙන ආනිසංසයක් තමයි බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති.
ඒකාන්තයෙන්ම බඹලොව උපදින්නට පුළුවන්. ඒක පරලෝ ජීවිතයේ දින කෙනෙකුට ලැබෙන්නේ. හැබැයි එතනින් මෙහා තියෙන ආනිසංස 10ම කෙනෙකුට ලැබෙන්නේ මෙලොවදී. මේ ජීවිතයේදී. මේ ජීවිතයේදීම එහි ආනිසංස ආශිර්වාදය තමන්ට පින්නතුනි අත්විඳින්නට පුළුවන්. තමන්ට තමන්ගේ ජීවිතය සාර්ථක ජීවිතයක්, හොඳ ජීවිතයක්, සැනසුම් සහගත ජීවිතයක් කියලා තමන්ට තමන්ගේ ජීවිතයේ දෙස ආපසු හැරිලා බලලා සැනසෙන්නට පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය කරුණ තුලින්. එහි ආනිසංස තමන් ලබලා ඉන්නවා නම්, එම ආනිසංස තමන්ට විඳින්නට පුළුවන් නම්, ලබන්නට පුළුවන් නම්, හිමි කරගන්නට පුළුවන් නම්, එම කෙනෙකු ජීවිතයේ පිළිබඳව ආවර්ජනය කළ සතුට වෙන්නට පුළුවන්, සැනසෙන්නට පුළුවන්. එහෙම ජීවිතයක් ගොඩනගා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නේ. අපි නැවතත් අර මුලින් සඳහන් කරපු කාරණාවන් වලට යනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ සානසීලී සැනසුම් සහගත දිව්‍ය ජීවිතයක් ගොඩනගා ගන්න අපිට මඟ පෙන්වනවා. මෛත්‍රියෙන් යුක්ත මනස ඇති කරගන්න. කොහොමද ඒක ඇති කරගන්නේ? යහපත් සිතුවිලි, යහපත් මෙත් සිත් නැවත නැවත සේවනය කරා. ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය. නැවත මෙත් සිතුවිලි දියුණු කරගන්න. සෑම විටම අන් අයට යහපත ප්‍රාර්ථනා කරන්න. තමන්ගේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරනවා නම් මෙත් සිතකින්ම ඒ ප්‍රාර්ථනා කරන්න. අන් අයගේ අභිවෘද්ධිය මෙත් සිතකින්ම ප්‍රාර්ථනා කරන්න. ඒක භාවනාමය වශයෙන් දියුණු කරගන්න. තමන්ගේ මනස තුළ නැවත බහුල වශයෙන් පුරුදු කරන්න, පුහුණු කරන්න. ඒ මතම තමන්ගේ ජීවිතය ගෙනියන්න. ඒ තුළම තමන්ගේ ජීවිතේ පිහිටුව ගන්න. ඒ අනුවම තමන්ගේ ජීවිතේ පියවරෙන් පියවර ගත කරන්න. ඒ පුහුණුව ලැබපු කෙනෙක් පින්නතුනි මෙත් සිතක් ඇත්තෙක්ව ජීවිතේ සහනයෙන් ගත කරනවා. එයා ජීවිතේ ජයගත්තු කෙනෙක්. මරණය ජයගත්තු කෙනෙක්. දෙනෙත් පියාගන්නේ සැනසුණු කෙනෙක් හැටියට. ඒ සැනසුණු මනසින් දෙනෙත් පියාගන්න කෙනා උපදින්නේ හොඳ තැනක, නරක තැනක නෙවෙයි. හොඳ තැනක ඉපදුණු කෙනා මේ ගුණ නැවත දියුණු කරමින් සංසාර ගමන කෙටි කරගන්නවා. ඒ අයගේ සසර ගමන දුර නැහැ, දිග නැහැ. ඉක්මනින්ම සසර දුකින් මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට පුළුවන්. හැම දිනාටම ඒ උතුම් මඟ සැලසේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ පියවති මොරවක මෑණියන් ඇතුළු දූ දරුවන් විසින්. විශේෂයෙන්ම මිට වසර 12කට පමණ පෙර අප්‍රේල් 3 වෙනි දිනට 12 වසරක් සම්පූර්ණ වෙනවා පියාණන් පරලෝසපත් වෙලා. එප්පාවල සෞම්‍යා ව්‍යාපාර අධිපති පී.ඩබ්ලිව්. සෝමපාල පියාණන්ට පින්පෙත් අනුමෝදන් කරමිනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම පියවති මොරවක මෑණියන්ගේ 82 වෙනි ජන්මදිනය සිහිපත් කරගෙන මෑණියන්ට සෙනෙහසින් නිදුක් නිරෝගී සුවපත් භාවය, නිරෝගී සම්පන්නිය, චිරජීවනීය ප්‍රාර්ථනා කිරීමත් දූ දරුවන් විසින් සිද්ධ කරනවා. අපි රැස් කරගත් මේ පුණ්‍ය සම්පත්තිය
වසර 12කට පෙර පරලෝසපත්තු සෞම්‍ය ව්‍යාපාර අධිපතිව විසූ පී.ඩබ්ලිව් සෝමපාල පියාණන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම පරලෝසපත්තු පරපුරේ ඥාති හිතයිසී සැමටත් පින්පෙත් අනුමෝදන් කරනවා. ආර්.කේ අප්පුහාමි සහ ඔඩිඑස් පෙරේරා මුත්තනුවන් එවැගේම ගුණේරිස් පෙරේරා මාමණ්ඩිය බී.ඩී. ප්‍රේමවති සහ බී.ඩී. සීලවති ඒ වගේම පරපුරේ පරලෝසපත්තු නැන්දනියන් සහ ඥාති හිතයිසී හැම දෙනාටම පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ සමගී පරලෝ ජීවිත සපවත් කරගනිත්වා නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම 82 වෙනි විය සපුරන පියවතී මොරවක ආදරබර මෑණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන අතර චාන්දනී කල්යාණී එවැගේම අශෝක සමන් සේපාල සහ ජයවංශ යන පවුලේ දූ දරුවන් සැමට ඔවුනොවුන්ගේ පවුල්වල දූ දරුවන් වැඩිහිටියන් ඇතුළු සැමට නිරෝගී සම්පන්නිය චිරජීවනීය ප්‍රාර්ථනා කරනවා. සුදත් කුමාර ලහිරු ක්‍රිසාන් චමින්ද යන සොහොයුරන්ට චන්ද්‍රා මාලනී රූපා ස්වර්ණකාන්ති යන මෑණිවරුන්ටත් නිරෝගී සම්පන්නිය චිරජීවනීය ප්‍රාර්ථනා කරනවා. මේ පින්කම සඳහා එකමුතු වුණු දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටම ලෝකවාසී ධර්ම ශ්‍රවණය කළ සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම නිරෝගී සම්පන්නිය චිරජීවනීය සැලසේවා. සසර දුකින් මිදී උතුම් අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ධර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කටුගම්පල නන්දරත්න ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බෞද්ධ ආමාත්‍යාලයේ අනුරාධපුර ශාඛාව පවත්වාගෙන යන අනුරාධපුර සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ සිට පටිගත කරමින් මුළු ලෝකයටම sannivedanaya කළ දායකත්ව ධර්මදේශනාවයි මෙතකින් නිමවට පත්වන්නේ. ධර්මදේශනාවේ දායකත්ව දරූ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපි උතුම් මහා සංඝරත්නය මෙලෙසින් වන්දනා කරමු. සාදු සාදු සාදු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි